ඉතින් නංගි මල්ලි මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ 2018 A level paper එකේ ව්‍යුහගත රචනා පළවෙනි ප්‍රශ්නය. හරිද? ඔව් මේ ප්‍රශ්නේ එතකොට මොකද්ද කියන්නේ? ඒකේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඔයගොල්ලන්ට මේ දීලා තියෙන කාරණා සත්‍යද අසත්‍යද බව සඳහන් කරන්න. හරිද? එතකොට ඒකේ පළවෙනි කොටස තමයි විශාලත්වයේ වැඩිවීමත් සමග හීලයිඩ අයනවල ද්‍රවණශීලීතාවය වැඩි වේ. ඔන්න ඔය කාරණය. ඉතින් අපි බලමු ඔයා ද්‍රවණශීලීතාවය සම්බන්ධව දැනගන්න ඕන කරුණු මොනවද කියලා. නංගි මල්ලි ද්‍රවණශීලීතාවය මම කලින් වීඩියෝ එකත් ඔයගලන්ට කියලා තියෙනවා අර ද්‍රවීකාරක හැකියාව ඔය දෙකම එක හා සම්බන්ධ වෙන දෙකක්නේ. ඉතින් මේ ද්‍රවණශීලීතාවය රඳා පවතින්නේ E බෙදීමාර අනුපාතය මත. හරිද? ඒ කියන්නේ දැන් E කියන්නේ ආරෝපණය, R කියන්නේ අරය. ඒ කියන්නේ ද්‍රවණශීලීතාවය රඳා පවතින්නේ දැන් අපි යම්කිසි සලකනු ලබන අයනයක අරය සහ ආරෝපණය මත. හරිද? ඔන්න ඔය කරුණු දෙක තමයි ද්‍රවණශීලීතාවය තීරණය කරන සාධක දෙක. එතකොට ඔයා දැන් A level වලට මතක තියාගන්නකොට කැටායන වලටයි ඇනායන වලටයි වෙනම මතක තියාගන්න ඕනේ. එතකොට උත්තරේ ටක් ගාලා ගන්න පුළුවන්. දැන් මම මුලින්ම කැටායන ගැන කියනවා නම් කැටායන එතකොට අපි බලන්න ඕනේ අරය සහ ආරෝපණ මොන වගේ වෙන්න ඕනද ද්‍රවණශීලීතාවය වැඩි වෙන්න නම්. කැටායනයක ද්‍රවණශීලීතාවය වැඩි වෙන්න නම් ආරෝපණය වැඩි වෙන්න ඕනේ, අරය අඩු වෙන්න ඕනේ. හරිද? අරය අඩු වෙන්න ඕනේ. එලෙසම ඇනායනයක නම් ද්‍රවණශීලීතාවය වැඩි වෙන්න නම් ආරෝපණය වැඩි වෙන්න ඕනේ, අරය වැඩි වෙන්න ඕනේ. දෙකම වැඩි වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ඔයා මතක තියාගන්න ඕන. ඔන්න ඔය පොයින්ට් 4. පොයින්ට් 4ක් නෑ. ඇත්තටම දෙකේම ආරෝපණය නම් වැඩි වෙන්න ඕනේ. කැටායන ඇනායන දෙකේම ආරෝපණ නම් වැඩි වෙන්න ඕනේ. තේරුණා නේද? කැටායන වල අරය අඩු වෙන්න ඕනේ. ඇනායන වල අරය වැඩි වෙන්න ඕනේ. දැන් ඉතින් ඔන්න ඔය පොයින්ට් එක දන්නවනම් ඔයාට මේ ප්‍රශ්නේ හරිම ලේසි. දැන් මෙයා මොකද්ද කියන්නේ? ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? විශාලත්වයේ වැඩිවීමත් සමග හීලයිඩ් අයනවල ද්‍රවණශීලීතාවය වැඩි වේ. ඉතින් දැන් හීලයිඩ් අයන ගැන කතා කරනකොට මොනවද හීලයිඩ් කියන්නේ? ඔයාගේ 7 වෙනි කාණ්ඩයනේ. ඒ කියන්නේ මුලින්ම පටන් ගත්තොත් ෆ්ලෝරින් මයිනස්, ක්ලෝරින් මයිනස්, බ්‍රෝමින් මයිනස්, අයඩින් මයිනස්. හරිද? ඒ කියන්නේ මේ එකම කාණ්ඩයේ තියෙන ඒවනේ හීලයිඩ් කියලා කියන්නේ. ඉතින් මම මොකක්ද කිව්වේ ද්‍රවණශීලීතාවය දැන් මේක ඇනායන. එතකොට ඔය ඇනායන සම්බන්ධ කාරණා දෙක මතක් කරාම හොඳටම ඇති. එතකොට මම ඇනායන සම්බන්ධ මොකක්ද කිව්වේ? ආරෝපණය වැඩි වෙන්න ඕනේ. ඉතින් මේ හතරෙම ආරෝපණය ගත්තොත් හතරෙම ආරෝපණය එකයි. නේද? ඍණ එකයි. ඒතකොට එකකින් ඔයාලට සංසන්දනය කරන්න බෑ. මොකද හතරේම ආරෝපණය එකයි. ඊට පස්සේ යාගේ ද්‍රවණශීලීතාවය නදා පවතින කාරණය අරය. ඉතින් යායක තමයි මේ විශාලත්වය කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මම මොකද්ද කිව්වේ? ඇනායන වල ද්‍රවණශීලීතාවය වැඩි වීමට නම් අරය වැඩි වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ මේ පොයින්ට් එකමයි චෙක් කරලා තියෙන්නේ. කිසිම දෙයක් හිතන්න දෙයක් නැහැ. මම කියවනේ දැන් ද්‍රවණශීලීතාවය ඇනායන වල අරය වැඩි වෙනකොට ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. එහෙනම් ඉතින් මෙයා මෙතන තියලා තියෙන්නේ විශාලත්වයේ වැඩි වෙනකොට ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. එහෙනම් අපේ මේකට උත්තරේ සත්‍යයි. තේරෙනව නේද? එතකොට මේ ප්‍රශ්නේ දේවා ඔලුවට ගන්න ඕනේ එකම දේ ඇනායනයක ද්‍රවණශීලීතාවය වැඩි වීමට බලපාන සාධක මොනවාද කියන එක විතරයි. දැන් මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක කිව්වේ ඊළඟ අවුරුද්ද වගේ කැටායන අහන්නත් පුළුවන් හින්දා. එතකොට මෙතනදී ඔයාගේ ඔලුවට එන්න ඕනේ ඇනායනයක ද්‍රවණශීලීතාවය රඳා පවතින්නේ ආරෝපණයේ වැඩිවීමත් විශාලත්වයේ වැඩිවීමත් කියන කාරණා දෙක මත. හරි නේද? ඔව්. හරි. දෙවැනි ප්‍රශ්නය. NO2 හි ONO බන්ධන කෝණය NO2- හි එම කෝණයට වඩා විශාල වේ. හරිද? ඉතින් මේකේ බන්ධන කෝණය ඔයා සංසන්දනය කරන්න කලින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ අණු දෙකේ ව්‍යුහය අඳින්න. නේද? ඉතින් ඔයා බලන්න ඇති මේ වගේ ප්‍රශ්නකදී ඔය ව්‍යුහය ඇඳ ඉන්න කාලයක් තියෙනවද කියලා. ඇත්තටම නංගි මල්ලි මේකේදී ඔයාලට ව්‍යුහය ඇත්තටම මතකෙන් ගන්න ඕනේ. මොකද ඔය NO2, NO2-, NO3-, NO ඔන්න ඔය සෙට් එක ඔයගලන්ට මතකයේ තියෙන්න ඕන ව්‍යුහ ටිකක්. මොකද නිතරම ඔය හා සම්බන්ධ ප්‍රශ්න ඇහෙනවා. නේද? එතකොට දැන් විශේෂයෙන්ම NO2 කියන එක ඔයගලට මතක තියෙනවනේ. මොකද NO2 කියන එකේ තනි එක සැර එකක් තියෙනවනේ නයිට්‍රජන් මත නේද? ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් ඒ වගේමයි ව්‍යුහය ඔයා පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ.
ඔය නයිට්‍රජන් සම්බන්ධ මං කියපු ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මොකද ওই ප්‍රශ්නේ එක එක අවස්ථාවලදී චෙක් කරනවා. ඉතින් මම මේ ඇදලා තියෙන එකේ ව්‍යුහ දෙක NO2 වල මෙතන වලට පේනවා තනි එක සැර එකක් තියෙනවා. NO2 - එකේ තියෙන්නේ එක සැර යුගලක්. ඉතින් අපි බලමු බන්ධන කෝණය සඳහා මේක දැන් කොහොමද බලපාන්නේ කියලා. දැන් අපි නයිට්‍රජන් වටා සැලකුවොත් මෙතන තියෙන්නේ තනි එක සැරයක්. මෙතන තියෙනවා එක සැර දෙකක්. මේ අණු දෙකේ එකම වෙනස ඒකනේ. ඉතින් එතනින් තමයි එහෙනම් අපේ උත්තරේ වෙනස් වෙන්න ඕනේ. එතකොට ඕනන්ගේ මල්ලි තනි එක සැර යුගලක් තනි එක සැර ඉලෙක්ට්‍රෝනයක් මෙතන තියෙනකොට මේ නයිට්‍රජන් පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන මගින් ඇති කරන විකර්ෂණය අඩුයි මෙතන නයිට්‍රජන් වටා ඇති වෙන විකර්ෂණයට වඩා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන නිසා. නේද? ඔව්. ඉතින් මොකද වෙන්නේ? මෙතන විකර්ෂණයේ සාපේක්ෂව අඩු නිසා මේ ඔක්සිජන් මගින් මෙන්න මේ පැත්තට ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වලාව තල්ලු කරනවා. මේකට වඩා මේකේ තල්ලු කිරීමේ හැකියාව වැඩි. මොකද මෙතන විකර්ෂණය අඩුවට දැනෙන හින්දා. මෙතන ඉලෙක්ට්‍රෝනයිනේ තියෙන්නේ. ඒක හින්දා මෙයා මේ පරමාණු ඔක්සිජන් දෙකට වඩා මේ අණුවේ ඔක්සිජන් දෙක මෙහෙට ඉලෙක්ට්‍රෝන වලාව තල්ලු කරන්න පෙළඹෙනවා. ඉතින් මොකද වෙන්නේ? මෙහෙට තල්ලු කරන වෙනකොට මේකේ ලොකු ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් ඇවිල්ලා මෙන්න මේ බන්ධන දෙක ඈත් වෙනවා. ඉතින් මෙතන මුලින්ම විකර්ෂණය ගොඩක් අඩුයි තනි ඉලෙක්ට්‍රෝනයක් නිසා. ඒ නිසා මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන වලාව මේ බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන වලාව මේ පැත්තට තල්ලු වුණා. තල්ලු වෙච්ච හින්දා මේකේ විකර්ෂණය ගොඩක් වැඩි වෙලා බන්ධන කෝණය වැඩි වෙනවා. හරිද? මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන හින්දා මුලදියාගේ ලොකු විකර්ෂණයක් තියෙන හින්දා මේ පැත්තට මේ දෙක මගින් ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම අඩුයි. එතකොට මේ තරම් මේ බන්ධනය ඈත් වෙන්නේ ඊට වඩා අඩුවෙන් තමයි මේක ඈත් වෙන්නේ. එම නිසා මොකද වෙන්නේ? මේකේ බන්ධන කෝණය වැඩි වෙනවා. තේරුණාද මම උත්තර ගත්ත විදිය? එතකොට මේ ප්‍රශ්නේ හැටියට මේකේ උත්තරේ වෙන්නේ සත්‍යයි. මොකද ඒගොල්ලෝ කියලා තියෙන්නේ NO2 හි බන්ධන කෝණය වැඩි. NO2 - හි බන්ධන කෝණයට වඩා. ඒකින්ද අපේ උත්තරේ සත්‍යයි. ඔගේ තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? CCl4 අණු අතර ලන්ඩන් අපකිරණ බල SO3 අණු අතර ලන්ඩන් අපකිරණ බලවලට වඩා කුඩා වේ. එතකොට මේකද දැනගන්න ඕනේ CCl4 කොහොමත් ලන්ඩන් අපකිරණ බල තමයි තියෙන්නේ. මෙතනදී චුට්ටක් මිස් වෙන්න පුළුවන් SO3 අතර ලන්ඩන් අපකිරණ බලද තියෙන්නේ කියලා. ඔව් ඒක අතර තියෙන ලන්ඩන් අපකිරණ බල තමයි. මොකද මම එහෙම කියන්නේ ඔක්සිජන් අණුව මේකේ තිබ්බට ඒක දැක්කම යාට හිතෙන්නේ මේක ද්‍රවීය එකක් වෙන්න පුළුවන් කියලානේ. ඔව් එයා ද්‍රවීය වෙනවා. නමුත් මුළු අණුවම සැලකුවාම එයාගේ ද්‍රවීය ටික කැපිලා යනවා. මොකද මෙයාට තියෙන්නේ මූලික හැඩයක්. මූලික හැඩයක් නම් යම්කිසි අණුවකට තියෙන්නේ එයාගේ සියලුම ද්‍රවීය ගති කැපිලා ගිහිල්ලා අවසානයේ මුළු අණුවේම ද්‍රවීයතාවය සැලකුවම බිඳුව වෙනවා. අර බල ගූර්ණය කියලා ඔයගොල්ලෝ ගණන් හදන්නේ. ඔව් එන්නේ මේ විදිහට මේ සම්පූර්ණ බල ගූර්ණවල එකතුව ගත්තම බිඳුව වෙලා ගිහිල්ලා සම්පූර්ණ අණුවම නිර්ද්‍රවීය වෙනවා. එහෙමනම් මේ අණුවට ද්‍රවීය කාණ්ඩ නැහැ අන්තිමට. ඒකින්ද එයාගේ අතර තියෙන ලන්ඩන් අපකිරණ බල. හරිද? එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. මේ අණු දෙකේම ලන්ඩන් අපකිරණ බල තමයි තියෙන්නේ. ඒකට ඊළඟට ඔයා දැනගන්න ඕනේ ලන්ඩන් අපකිරණ බලවල විශාලත්වයේ රඳා පවතින්නේ කුමන සාධකයේ මතද? ඒක ඉතාමත් වැදගත් පොයින්ට් එකක්. ඒක දන්නේ නැත්නම් ඔයාලට මේක කරන්න බෑ. ලන්ඩන් අපකිරණ බලවල විශාලත්වයේ රඳා පවතින්නේ ඔයාගේ අණුවේ තියෙන පරමාණු වල විශාලත්වය මත. හරිද? ඒ කියන්නේ ඔයාගේ පරමාණුවේ ආවර්තාවකයේ පස්සට වෙන්න තියෙන මූලද්‍රව්‍ය නම් ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ ඒවා ලොකුයිනේ. ඒවායේ පරමාණු ස්කන්ධත් ලොකුයි. එහෙමනම් ඔයාගේ වැන්ඩවාල් ආකර්ෂණ බල එයාගේ වැඩි. ඒක තමයි වැන්ඩවාල් ආකර්ෂණ බල වල විශාලත්වයේ තියෙන කරන සාධකය. ඉතින් ඒ පොයින්ට් එක දන්නවා නම් ඔයාලට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද දැන් CCl4 අණුව සලකන්නකෝ. CCl4 අණුවේ ක්ලෝරින් පරමාණුව 4ක් තියෙනවා. අපි මධ්‍ය පරමාණුව දැනට පැත්තකින් තියමුකෝ. එතකොට මේකේ ක්ලෝරින් පරමාණුම 4ක් තියෙනවා. SO3 අණුව ගත්තොත් එහෙම එයාට වට වෙලා තියෙන ඔක්සිජන් අණු 3කින්. ඉතින් ක්ලෝරිනි ඔක්සිජන් සැලකුවාම ආවර්තාවක දිහා බැලුවම ඔයාට පේනවා ක්ලෝරින් තියෙන ගොඩක් පස්සේ. ඒ කියන්නේ යාගේ
පරමාණු ක්‍රමාංක සාපේක්ෂ පරමාණු ක්‍රමාංක ඔක්කොම වැඩි. ඒ කියන්නේ යා ලොකුයි ගොඩක්. එතකොට එයාගේ වැන්ඩ ආකර්ෂණ බල වල විශාලත්වය වැඩි. තේරුණා නේද? ඔව්. එහෙමනම් ඔයාගේ මේකට උත්තරේ වෙන්න ඕනේ අසත්‍යයි. මොකද CCl4 අණු අතර තියෙන ලන්ඩන් බර තමයි විශාලත්වයෙන් වැඩි. මොකද ක්ලෝරින් පරමාණු 4කින් එක වට වෙලා තියෙනවා. SO3 වට වෙලා තියෙන ඔක්සිජන් පරමාණු 3කින්. එතකොට ක්ලෝරින් සැලකුවොත් ඔක්සිජන්ට වඩා විශාලත්වයෙන් වැඩි. එහෙනම් එයාගේ ලන්ඩන් බලවල ප්‍රබලතාවයත් වැඩි. හරි නේද? ඔව්. හතරවන ප්‍රශ්නය HSO4- අයනයේ හැඩය ත්‍රියානති පිරමීඩාකාර වේ. ඉතින් නංගි මල්ලි ඔයා බලන්න ඇති මොකද මේ ලුයිස් ව්‍යුහයක් මේ කසර දාලා තියෙන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නකදී ඔයා තප්පර දෙකකින් තුනෙන් උත්තර ගන්න ඕන ප්‍රශ්න නැහැ සීනේ සාමාන්‍යයෙන්. ඉතින් මේකට ලුයිස් ව්‍යුහයක් දැන්ද හිටියොත් එහෙම ඔයාගේ කාලය අපතේ යනවනේ. ඉතින් ඔයා බලන්න ඕනේ මේක ඇයි මෙතන දීලා තියෙන්නේ. ඔයා A level සිලබස් එකේදී ඉගෙන ගන්නවා ලුයිස් ව්‍යුහ යටතේ ඔක්සි ඇනායන වල ව්‍යුහ අඳින්න පුළුවන් ඉතාමත් කෙටි ක්‍රමයක්. හරිද? එන්නේ කෙටි ක්‍රමයේ දන්නේ නැත්නම් මේ ප්‍රශ්නට ඔයාලට ගොඩාක් කාලය යනවා. හරිද? ඉතින් මම ඒ කෙටි ක්‍රමයේ වෙන වීඩියෝ එකකින් කරන්නම් නංගි මල්ලි. එතකොට ඔයගොල්ලන්ගේ ඔළුවට එක හොඳට යයි. හරි. ඊළඟට 5 වෙනි ප්‍රශ්නය. පරමාණුවක සියලුම 3D පරමාණුක කාක්ෂික 3, 2, 1 යන ක්වොන්ටම් අංක වලින් නිරූපණය වේ. ඉතින් නංගි මල්ලි දැන් ඔයාලට මොකද්ද දීලා තියෙන්නේ 3D පරමාණුක කාක්ෂික නේද? මොකද්ද දීලා තියෙන්නේ 3D කියන පරමාණුක කාක්ෂික. එතකොට 3D පරමාණුක කාක්ෂික නම් 5ක් තියෙනවා. දැන් මේ වගේ එකක් දැක්ක ගමන්ම ඔයාට මෙයාගේ ක්වොන්ටම් අංක ටික ලියන්න පුළුවන් වෙන්න ටක් ගාලා. දැන් මම මේ 3 කියන එකේ තේරුම මොකද්ද? මේ 3 කියන එකේ තේරුම ප්‍රධාන ශක්ති මට්ටම. එහෙම නැත්නම් n කියන ක්වොන්ටම් අංකය. නේද? ඔයගොල්ලෝ අර කියන්නේ 1:2, 2:2, 2p3 ඒ කියන ඒ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාණවල අර 1 2 3 කියලා ඉස්සරහින් වැටෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. එහෙම නැත්නම් n කියන ක්වොන්ටම් අංකය. දැන් මේකෙත් එලෙස තමයි 3D කියලා කියන්නේ. එතකොට n කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. එතකොට මේකේ n සමානයි 3යි. ක්වොන්ටම් අංකය කෙලින්ම ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔය දැනගන්න ඕන කරුණ තමයි දැන් ඔන්න අපි ප්‍රධාන ශක්ති මට්ටම ලියාගත්තා. ඊට පස්සේ උපශක්ති මට්ටම. ඒ කියන්නේ L කියන ක්වොන්ටම් අංකය තමයි දැන් ඔයා ඊළඟට දැනගන්න ඕන. දැන් අහලා තියෙන්නේ n L සහ ml කියන ක්වොන්ටම් අංක ටිකනේ. දැන් අපි ඔන්න n හොයාගත්තා. එහෙමනම් L කියන්නේ උපශක්ති මට්ටම. ඒක ඔයාට ලියන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මොකද්ද ඔයා දැනගෙන ඉන්න ඕන මෙතනදී S නම් 0යි P නම් 1යි D නම් 2යි F නම් 3යි. එතකොට ඔයා L සම්බන්ධව දැනගෙන ඉන්න ඕනේ මෙන්න මෙච්චරයි. කිසිම දෙයක් වෙන්න ඕනේ මෙන්න මෙච්චරයි දැනගන්න ඕනේ. හරිද? එතකොට D නම් මම මොකද කිව්වේ 2යි. එහෙමනම් ඔයාගේ මෙන්න මේ දීලා තියෙන 3D කියන එකේ L වෙන්නේ 2යි. තේරුණා නේද? මොකද L වලට ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ මම මේ කොටුවේ ලියලා තියෙන ටික විතරයි. එතකොට ඕනම එකක් ලියන්න පුළුවන්. දැන් මෙහෙමනම් D කියන්නේ 2යි. හරි නේද? ඔව්. ඊට පස්සේ ml. දැන් ml සම්බන්ධව ඔයා දැනගෙන තියෙන්න ඕනේ ml වලට ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. ml වෙන්නේ ඍණ L සිට ධන L දක්වා තියෙන සියලුම ඛණ්ඩාංක ටික. එතකොට දැන් L කියන එක අපි හොයාගත්ත 2 කියලා. එහෙමනම් ඔයාට ml ඍණ L සිට ධන L දක්වා තියෙන ඔක්කොම ලියන්න වෙනවා. ඒ කියන්නේ ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. එතකොට ml වලට මෙන්න මේ සියලුම දේ අයිති වෙන්න ඕනේ. තේරුණාද? දැන් මෙහෙම එකක් දුන්නාට පස්සේ ඔයාට වෙන්නේ එතකොට දැන් මෙහෙම 3D කියලා දුන්නාට පස්සේ ඔයාගේ n වෙන්නේ 3යි L වෙන්නේ 2යි ml වෙන්නේ ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2.
ඔයාට email වලට එක අගයක් දෙන්න බෑ. අගයන් 5ක් තියෙනවා. ඒකින්ද ඔයාගේ ප්‍රකාශනය අසත්‍ය වෙනවා. මොකද ඒගොල්ලන්ගේ දැන් එන්නම් හරි N3යි ප්‍රශ්නයක් නැහැ. එළුත් 2යි ඒකත් ප්‍රශ්නයක් නැහැ. නමුත් email බලන්න ඒගොල්ලෝ email වලට දීලා තියෙන්නේ ධන එක කියන එක විතරයි. නමුත් ධන එක විතරක් ඒගොල්ලන්ට දෙන්න බෑ. ඒගොල්ලන්ට මේ පහම ලියන්න සිද්ධ වෙනවා. තේරුණාද? එම නිසා ඔයාගේ පිළිතුර අසත්‍ය වෙනවා. තේරුණා නේද? ක්වොන්ටම් අංක සම්බන්ධව දැනගන්න ඕනේ මෙන්න මේ ටික විතරයි. හරි. හරි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය වායුමය ෆොස්ෆරස් පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීම තාපදායක ක්‍රියාවලියක් වන අතර වායුමය නයිට්‍රජන් පරමාණුවක් සඳහා එය තාප අවශෝෂක වේ. ඉතින් නංගිමල්ලි මේ ප්‍රශ්නට ඔයාලට උත්තරේ ටක් ගාලා ගන්න පුළුවන්. ඔයා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය එහෙම නැත්නම් පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එකතු කිරීම කියන සම්බන්ධව තියෙන කරුණු ටික හරියටම දැනගෙන හිටියානම්. ඉතින් අපි බලමු හරියටම ඔයා දැනගන්න ඕන කරුණු ටික මොනවාද කියලා. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕන නංගිමල්ලි මෙන්න මේක තමයි ඉතාමත් වැදගත් කරුණ. මම මේ පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ගැන තමයි කතා කරන්නේ. ඒක ගැන තමයි ඒගොල්ලන්ට විශේෂ ලක්ෂණ ටිකක් පාඩම් කරගන්න තියෙන්නේ. ඒකෙදි එකක් තමයි නයිට්‍රජන් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ උච්ච වායු. හරිද? මෙන්න මේ තුන ඉතාමත් වැදගත්. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ සම්බන්ධයෙන් නයිට්‍රජන් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ උච්ච වායු කියන සියලුම දේවල් වල පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය තාප අවශෝෂක වේ. හරිද? එතකොට මේ හැර අනිත් සියලුම මූලද්‍රව්‍ය වල පළවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය තාපදායක වේ. තේරුණාද? ඔන්න ඔය පොයින්ට් දෙක තමයි ඔයා දැනගන්න ඕනේ. මොකද මම කිව්වේ පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ගැන මම කතා කරන්නේ. පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය නයිට්‍රජන් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ උච්ච වායු වල තාප අවශෝෂක වන අතර අනිකුත් සියලුම මූලද්‍රව්‍ය වල පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය තාපදායක වේ. තේරුණාද? ඒක ඉතාමත් වැදගත් කරුණක්. ඒ කරුණ දන්නවා නම් මේ ප්‍රශ්නෙට උත්තරය ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. ඉතින් ඒ කරුණ දන්නවා නම් ඔයා දන්නවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ සත්‍යයි. මොකද එයා කෙලින්ම කියලා තියෙන්නේ වායුමය ෆොස්ෆරස් පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීම තාපදායක ක්‍රියාවලියක් වන අතර වායුමය නයිට්‍රජන් පරමාණුවක් සඳහා එය තාප අවශෝෂක වේ. ඉතින් මම කිව්වනේ මේගොල්ලෝ කියලා තියෙන්නේ කෙලින්ම පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ගැන තමයි අහලා තියෙන්නේ. ඉතින් මම කියවනේ පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය මේ එහෙනම් නයිට්‍රජන් වලට තාප අවශෝෂකයි. ඉතුරු ඔක්කොම තාපදායකයි කියන්නේ ඉතින් ෆොස්ෆරසුත් ඉතුරු ඔක්කොටම අයිති වෙනවනේ. එහෙමනම් ඒකේ තාප දායකයි. එම නිසා මෙම කරුණ සත්‍ය වේ. ඉතින් බලන්න ඔයගොල්ලෝ පොයින්ට්ස් දැනගෙන ඉන්නවා නම් මේ ප්‍රශ්න කොච්චර ලේසිද? තප්පර 2යි යන්නේ. ඉතින් නංගි මල්ලි මම මේකට හේතුවත් චුට්ටක් මෙතනම කියලා දෙන්නම්. හේතුව දැනගෙන ඉන්න එපයි. සාමාන්‍යයෙන් තාප අවශෝෂකයි කියලා කියන්නේ නංගි මල්ලි ඒ තාප අවශෝෂක වෙන්නේ එයාට අපි පිටිනුත් තාපය දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ ස්ථායී වින්‍යාසයක් තමයි තියෙන්නේ. අපි ස්ථායී වින්‍යාසයකට ඉලෙක්ට්‍රෝනයක් දානකොට ඒකට ඒගොල්ලෝ කැමති නැහැනේ. ඒගොල්ලෝගේ ස්ථායී වින්‍යාසය කඩා ගන්න කැමති නැහැනේ. ඉතින් මේ ස්ථායී වින්‍යාසය කඩන්න ඕන හින්දා අපිට පිටින් තාපය සැපීමට සිද්ධ වෙනවා. ඒක තමයි තාප අවශෝෂක කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ යා පිටිනුත් තාපය අවශෝෂණය කරගෙන තමයි අර ස්ථායී වින්‍යාසය බිඳගෙන තමයි ඉලෙක්ට්‍රෝනය ගන්නෙ. ඉතින් අපි බලන්න ඕනේ මේ තුනට ස්ථායී වින්‍යාසද තියෙන්නේ කියලා. ඔව් මේගොල්ලන්ට ඉතාමත් ස්ථායී වින්‍යාස තමයි මේගොල්ලන්ගේ භූමි මට්ටමේදී තියෙන්නේ. ඒ කියන්නේ දැන් උච්ච වායුවකට ගත්තොත් එහෙම ඉතින් ඕගොල්ලෝ හොඳටම දන්නවනේ ඒගොල්ලන්ට තමයි ස්ථායීම වින්‍යාසයක් තියෙන්නේ. ඉතින් මේ ස්ථායීම වින්‍යාසයට ඉලෙක්ට්‍රෝනයක් දානකොට ඒක ඉතාමත් අපහසුයි. ඒකින්ද ඒක තාප අවශෝෂක වෙලා තියෙනවා. දැන් දෙවෙනි කාණ්ඩයව සැලකුවොත් එහෙම ඒගොල්ලන් ඉතින් ළඟේ මල්ලි දෙවෙනි කාණ්ඩයව ගත්තොත් එහෙම දෙවෙනි කාණ්ඩයේ ඒවාට තියෙන්නේ ඕනම එකකට අවසාන වින්‍යාසය වෙන්නේ ඒගොල්ලන්ගේ NS2 කියන වින්‍යාසයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මැග්නීසියම් ගත්තොත් අපි දෙවෙනි කාණ්ඩයකකට 1s2 2s2 2p6
3s2 තේරුණානේ? ඒ කියන්නේ යාගේ අවසාන වින්‍යාසය මම කිව්වා වගේ ns2 එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඕනම එකක් දෙවෙනි කාණ්ඩයේ සියලුම මූලධර්ම වල තියෙන ns2. ඊළඟ ඒ කියන්නේ අනිත් ඒවාත් ඔක්කොම පිරීලා ඊළඟ වල ලොකු ස්ථායී වින්‍යාසයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ එකකට ඉලෙක්ට්‍රෝනයක් ගහන්න ගියාම මේ ස්ථායී වින්‍යාසෙ බිඳින්න වෙනවා. ඒකින්ද තාප අවශෝෂක වෙනවා. හරිද? ඊට පස්සේ මම නයිට්‍රජන් ගැන කතා කරොත් නයිට්‍රජන් වල තත්ත්වය ගත්තොත් නම් මම දැන් නයිට්‍රජන් වල මොකද්ද යාගේ ඉන්නේ 1s2 2s2 නයිට්‍රජන් වල 7යිනේ 1s2 2s2 2p3 ඕකනේ මෙයාගේ වින්‍යාසය නේද? ඉතින් නංගි මල්ලි මෙයා දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයක්නේ. ඉතින් මෙයාට D කාක්ෂික තියෙනවද? නැහැ. දෙවන ආවර්තයේ කිසිවකට D කාක්ෂික නැහැ. ඉතින් මෙයාට මේකට දැන් මම මේ S2 කියන එකයි P කියන එකයි ඇන්දොත් මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන තුන මෙහිම තියෙනවා. මෙයාගේ මේ දෙක මෙහිම තියෙනවා. ඉතින් අපි මේකට පිටින් ඉලෙක්ට්‍රෝනයක් දුන්නොත් මෙන්න මේ ස්ථායී වින්‍යාසයේ බිඳලා තමයි මෙයාගේ මේකට ඉලෙක්ට්‍රෝනයක් දාන්න වෙන්නේ. ඒකේ හින්දා ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙනවා. තේරුණාද? ඉතින් නම් මම ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇති. ඇයි එහෙනම් නයිට්‍රජන් වල නයිට්‍රජන් කාණ්ඩයේ කියන්නේ පස්වන කාණ්ඩයේ ඉතුරු මූලද්‍රව්‍ය ටික එහෙම වෙන්නේ නැත්තේ කියලා. නේද? දැන් ඇත්තටම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන ෆොස්ෆරස් තියෙන්නේ පස්වෙනි කාණ්ඩේ. ඇයි එහෙනම් ඒක තාප අවශෝෂක වෙන්නේ නැත්තේ කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. ඒකට උත්තරේ තමයි නංගි මල්ලි දැන් නයිට්‍රජන් තියෙන්නේ දෙවෙනි කාණ්ඩේ. නයිට්‍රජන් වලට පස්සේ තියෙන හැම එකකටම D කාක්ෂික තියෙනවා. දැන් ෆොස්ෆරස් වල මම මේක ෆොස්ෆරස් වලට ඇඳුත් එහෙම මියාට නංගි මල්ලි D කාක්ෂික පහකුත් තියෙන එකයි 1 3 4 5යි කියලා D කාක්ෂික පහක් තියෙනවා. තේරුණාද? ඉතින් මේ D කාක්ෂික පහක් තියෙනවා නම් අර පිටින් එන ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ D එකකට දාන්න පුළුවන්. මෙයාට මේ ස්ථායී වින්‍යාසයේ බිඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ස්ථායී වින්‍යාසයේ මෙහිම තියෙද්දිම එයාට මේ හිස් D තියෙන හින්දා මෙන්න මේ D එකකට ඒ ඉලෙක්ට්‍රෝනය දාන්න පුළුවන්. එතකොට අර ස්ථායී වින්‍යාසයේ බිඳීමට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ ප්‍රතික්‍රියාව තාපදායකයි. තේරුණා නේද? මම ඒකට උත්තරේ සම්පූර්ණ පැහැදිලි කිරීම කරේ.